රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. ගවීශ්‍රාම වැටුප් සහ අනෙකුත් මහජන දීමනා හෙට සිට තැපැල් කාර්යාල මගින්. අගෝස්තු මාසයේදී කොරෝනා මරණවල වැඩිවීමක්. වත්තල සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 11,000කට මුද්‍රා තැබේ. සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් අවශ්‍ය පරිදි මූල්‍ය පහසුකම් ලබා දීමට රජයේ සූදානම් බව ඇමති කේලි රමුක්කල්ල මහතා කියයි. රජය ගන්නා ඕනෑම සාධනීය තීරණයට විරුද්ධ වී ගුරුවටුප් ගැටළු දේශපාලන පාමාර්ග ලෙසින් භාවිතා කිරීමට ඇතැම් ගුරු සංගම්වල උත්සාහයක්. තමන්ගේ නොවටනා ඉඩම් රජයට ලබා දී යහපාලනයේ ඇතැම් අය වටනා ඉඩම් රජයෙන් ලබාගෙන ඇතැයි හෙළිවේ. ඒවා ඇලි ලබා ගැනීමට අධිකරණයේ නඩු 67ක්. පවුල් ලක්ෂ 7කට වැඩි සංඛ්‍යාවකට රුපියල් 1000 දීමනාව ලබා දී අවසන්. දොම්රිය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක්. ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර ගැටලු රැසක්. දරිද්‍රතාවය තවදුරටත් ඉහළට. ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක්. නිරෝධායන ඇදරි නීතිය නිසා වස ඇති තැපැල් කාර්යාල සහ වතල් කාර්යාල හෙට සහ අනිද්දා විවෘත කරේ. මේ මාසයට අදාළව ගෙවීමට ඇති ගොවි ශ්‍රාම වැටුප් සහ අනෙකුත් මහජන දීමනාද සැප්තැම්බර් මාසයට අදාළ මහජනාධාර දීමනාද එහිදී ගෙවනු ලැබේ. විශ්‍රාම වැටුප්, ගොවි ශ්‍රාම වැටුප්, දීවර විශ්‍රාම වැටුප් සහ වැඩිහිටි දීමනා ඒ අතර වේ. මෙම දීමනා ලබන අය තමාගේ විශ්‍රාම වැටුප් කාඩ් පත හෝ දීමනා ලබා ගන්නා වළංගු ලියවිල්ලක් රැගෙන ආ යුතුය. එය ඇඳ නීති වලපත්‍ර ලෙසද භාවිතා කළ හැකි බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුළංගමුව මහතා පවසයි. ඒ අනුව අපි එක් දිනක් දීර්ඝ කිරීමක් කරා. ඒ අනුමැතිය අනුව අපි හෙට දින සහ අනිද්දා දින නම් සැප්තැම්බර් මාස 1, 2 සහ ඉදිරියේදී එන අනිකුත් දීමනා. මෙහිදී මහජනාධාර දීමනා, රෝගාබාධ දීමනා, කොළඹ ප්‍රදේශ ආශ්‍රිතව නම් පුණ්‍යාධාර දීමනා තියෙනවා. මේ සේවාවන් අපි සපයනවා කියන එකම මගේ කාර්ය මණ්ඩලයෙන්, ආදරණීය කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින්න ඕනේ. සාබුද්ධ සමිති විශේෂ සහයෝගයක් දැක්වුවා මේ කාරණේදී. ඔවුන් බොහොම ධනාත්මකව මේ කාරණේදී අපි සහාය දක්වන්න ඕනේ කියන කාරණේ දැක්වුවා. ඉදිරියටත් මම මේ සහාය බලාපොරොත්තු වෙනවා. ඊටාම පරිස්සමෙන් හැකි උපරිම සේවල් සපයලා මේ අවදානම් අවධියේදී රට වෙනුවෙන්, රටේ මහ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අද තහවුරු කළේය. ඉන් 146 දෙනෙකු අවුරුදු 60ට වැඩි අය වෙති. තවත් 30 දෙනෙකු වයස අවුරුදු 30ට අඩු අයයි. මිය ගිය අයගෙන් 100 දෙනෙක් පිරිමි අය වූහ. මේ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,000ක් විය. ඉකුත් අප්‍රේල් මාසයේ සිට මෙරට කොවිඩ් මරණ වාර්තාවීම ඉහළ ගොස් ඇත. එම මාසයේදී වාර්තා වූයේ මරණ 110කි. එහෙත් මැයි මාසයේදී මරණ 806ක් වාර්තා වී තිබුණි. ජූනි මාසයේදී 1,600කට ආසන්න සංඛ්‍යාවක්ද ජූලි මාසයේදී 1,364ක්ද විය. මේ මාසයේ ගෙවුණු 29 වෙනිදා වන විට මරණ 4,550ක් වාර්තා වී තිබේ. අධි අවදානම් කොයිඩ් ආසායතයින්ට අධිස භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රොජන් කෝව් ප්‍රතිදේහජනක ඖෂධය මෙරට ගෙන්වීමට හැකියාව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. වත්තල ප්‍රදේශයේ ගබඩා 3ක සහ මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබූ සීනි මෙට්‍රික් ටොන් 11,000කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය අද මුද්‍රා තැබිය. මෙම සීනි මාස 8 කාලයක සිට වෙළඳපළට නිකුත් කර නොමැත. එඬේර මුල්ල උස්වැඩ කෙහියාව සහ හේකිත්ත ප්‍රදේශයේ ගබඩාවල වැඩි සීනි ප්‍රමාණයක් ලැබී තිබේ. මෙම ගබඩා 4ම අධිකාරිය ලියාපදිංචි කළේ වාද වේ. එහෙත් මාස 8කින් සීනි තොග වෙළඳපළට ලබා දී නොමැත. ඔක්සිජන් නොමැතිව කිසි රෝගියෙකුට ජීවිතයෙන් වන්දිගෙනක් ලබා නොදෙන බව ඇමති කේලි රමුක්කල්ල මහතා අවධාරණය කරයි. රටේ රෝහල්වල දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ්‍ය නියෝජිතයින් සමග සෝම් තාක්ෂණ ඔස්සේ සාකච්ඡාවට එක්වමින් ඇමතිවරයා මේ බව කීවේය. මෙරට කොවිඩ් මර්ධනයට රටවල් රැසක සහයෝගය ලැබෙමින් පවතී. සෞඛ්‍ය පද්ධති අවශ්‍යතාව වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීමට රජය ප්‍රමුඛව ක්‍රියා කරනු ලැබේ. මේ අතර මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී හෝටල් සේවකයාට මුහුණ දීමට සිදුවන සෞඛ්‍යමය ගැටලු සම්බන්ධව අවධානය යොමු කරන්නයි ඉල්ලා හෝටල් සේවක මධ්‍යස්ථානය සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ගුරු විදුහල්පති වැෂප් නලාට කැබිනට් මණ්ඩල ලබා දුන් විසඳුමට එක් නොවන බව ලංකා ගුරු සංගමේ සභාපති ජෝසප් ස්ටාලින් පවසයි. මේ නිසා වෘත්ති ආරකලය ඉදිරියට ගෙන යන බව ඔහු කියා සිටී. ජනතා බදමුලින් ලබන ගුරුවරුන් විවිධ උද්ඝෝෂණවලට එක්ව දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාංගුන මහත්මිය පවසයි. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අධ්‍යාපනය වසර 2ක පමණ කාලයක සිට කඩා වැටී තිබේ. මේ මොහොතේ තම යුතුයකම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතුයයි ඇය කියයි. විවිධ කණ්ඩායම් මෙහෙවන ගුරු සංගම් ඇමති මණ්ඩලය ලබා දී ඇති විසඳුම් වලට එකඟ නොවී දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රමයෙන්ම උත්සාහ කරමින් සිටී. රජය ගන්නා ඕනෑම සාධනීය තීරණයට විරුද්ධ වීමට මෙම ගුරු සංගම් කලින් සිටම තීරණය කර ඇති බව ඔවුන් අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලින් පැහැදිලි වන බව ඇය කියයි. විපක්ෂයේ මෙහෙවන ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ මෙම ගැටලුව දිගින් දිගටම රැගෙන යාමයි. ඇමති අනුකමිට ඉදිරිපත් කළ වාර්තාව අනුව ගුරුවරුන්ගේ වැටුප 5000ක දීමනා අයවැය ලේඛන එනකන් ගෙවන්නත් ඊට පස්ව අයවැය ලේඛනයෙන් මේ සඳහා වැටුප් ගෙවීමට මුදල් වෙන් කරන බවටත් ප්‍රකාශ කළා. දැන් මේ ප්‍රකාශ ගුරු වැඩ වර්ගණයට නායකත්වයේ දුන්නු සමහර ගුරු සංඝ අපිට අවශ්‍ය සුබෝධිනීම කමිටුව ඉන්නෙහා අපේ විසඳුම නැහැ එතකන් අරගලයේ දිගටම ගෙනියනවා කියලා. අපේ පැත්තෙන් අපි කියනවා රජයට මේ වෙලාවේ දෙන්න පුළුවන් රුපියල් 5000 නම් ඒ 5000 අරගන්න. ඒක තමයි සුදුසුම දේ. මේ කාලය අනුව කළ යුතු එකම දේ. ගුරුවරු අධ්‍යාපන ශිෂ්‍ය අපි සියලු දෙනාම ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන අය. ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙන අපිට ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා නොදී මේ විදිහට අපේ අයිතිවාසිකම් වෙන දිගටම අරගල කරමින් දරුවන්ගේ අධ්‍යාපන ලැබීමට තියෙන අයිතිය අහිමි කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන ක්‍රියාවක්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් යලිත් ප්‍රවෘත්ති අක්කරයක් රුපියල් 100ක් වත්වා නොවටනා ඉඩම් රජයට ලබා දී යාපාලනයේ ඇතැම් අය ඒ වෙනුවට පර්චසේ රුපියල් ලක්ෂ 50ක් පමණ වටනා ඉඩම් රජයෙන් ලබාගෙන ඇතැයි ඇමති මහින්දානන්ද අනුත්ගමගේ මහතා පෙන්වා දෙයි. ඒකුත් රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම බවට අයත් දේ කියමින් ජනතා උත්සංග මණ්ඩල අයත් ඉඩම් දෝෂිත ලෙසින් ඇතැම් පුද්ගලයන්ට ලබා දී ඇත. එම ඉඩම් නැවත පවරා ගැනීමට අධිකරණවල මේ වන විට නඩු 67ක් පවරා තිබේ. යාපාලනයේ මේ ක්‍රියාව නිසා රජයට අතිවිශාල පාඩුවක් සිදු ව ඇත. එම ඉඩම් පිළිබඳ සියලු බදු ගිවිසුම් අවසන් කර අලුත් බදු ගිවිසුම් සකස් කිරීමට තම ඇමති මණ්ඩලය යෝජනා කළ බව ඇමතිවරයා කියා සිටී. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඉඩම් අමාත්‍යාංශය හා ජනතා උත්සංග මණ්ඩල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව අනාවරණය කළේය. මේ අතර ජනාධිපතිතුමා පත් කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් චන්ද්‍රාවරයා සහ ඇමති මහින්දානන්ද අනුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණේ. රටේ අවශ්‍යතාවයේ ආහාර ද්‍රව්‍ය හිඟේ සහ එවැනි හිඟේට මාපෑමට ජාවාර්මිකරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව එස්නාගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී සාකච්ඡා විය. දොරින් දොර සුවදරණී ඖෂධ මංසාවට සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ප්‍රතිශක්තිකරණ වර්ධනයට හා කොවිඩ් පාලනය වෙනුවෙන් දේශීය ඖෂධ බාධීම් මැරපිනුට යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ ක්‍රියාත්මක කරයි. මුලින් වසංගතයේ බහුලව පැතිර ඇති ප්‍රදේශවලට ලබා දෙයි. පසුව රටේ සියලු දෙනාට ලබා දීමට ක්‍රියා කරේ. මෙම ඖෂධ මංජුසාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව අනුමත කර තිබේ. විශේෂයෙන්ම රෝග ආසාදිතෙන් වඩාත් වෙසෙන ප්‍රදේශ පළමුව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන්නත් රට පුරාම මේ ඖෂධ මංජුසාව ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන්නත් දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් කටයුතු කර යනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ඖෂධ වර්ග කිහිපයකින් තමයි මේ මංජුසාව සකස් වෙන්නේ. ඒ සඳහා තාක්ෂණික කමිටුවක් විසින් නම් කරන ලද සුවදරණී ප්‍රතිශක්තිකරණ පානය, එවැගේම ගුඩු ආදී චූර්ණ හේවත් පානය, එවැගේම ඖෂධීය ප්‍රතිශක්තිකරණය සහිත ආහාර අතිරේක වලින් සමන්විත කැඳ පානයකින් යුතු ඖෂධ වට්ටෝරුවක් අපේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද, එවැගේම විශේෂඥයින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත කරන ලද ඖෂධ නිවෙස් වලට ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. මේ ළඟට ප්‍රමුඛ පුවත
පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නිරෝධායන ඇදෙන නීති නිසා ජීවනෝපාය අහිමි වූ අයට රුපියල් 2000 දීමනාව පවුල් ලක්ෂ 7කට වැඩි සංඛ්‍යාවකට දැන් ලබා දී අවසන්ය. පවුල් ලක්ෂ 18කට පමණ මේ සඳහා කල් ලබා තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ සියලු කටයුතු සිදු කෙරේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. නිරෝධායන ඇදෙන නීති නිසා ජීවනෝපාය අහිමි වූවන්ට ලබා දෙන රුපියල් 2000 දීමනාව ලැබුව අයට දැන් අභයාචනා ඉදිරිපත් කළ හැක. අදාළ දීමනාවට සුසුකම් ලබා මෙතෙක් නොලැබුණු අයට මේ සඳහා අවස්ථාව හිමි වෙයි. පදිංචි ප්‍රදේශීය ග්‍රාම නිලධාරීන් මගින් අභයාචනා ඉදිරිපත් කළ යුතුය. ලෝක ප්‍රවෘත්ති ඇෆ්ගනිස්තානයේ පාලනය තලිබාන් සංවිධානයේ බාරගන්නා මේ මොහොතේ අභ්‍යන්තර ගැටලු රැසක් මුහුණ දීමට එරට ජනතාවට සිදුව තිබේ. මේ වන විට අභ්‍යන්තර අවතැන් වූ අයගේ සංඛ්‍යාව 6 ලක්ෂයකට ආසන්නය. ඉන් 80% පමණ කාන්තාවන් සහ ළමයින්ය. දේශපාලන අවිශ්වභාවය නිසා ඉදිරි මාස 4ේදී එරට ජනතාවගෙන් 5 ලක්ෂයක පමණ පිරිසක් රට හැර යනු ඇතැයි ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පුරෝකථනය කරයි. එරට පළාත් 34න් අවතැන්නුවන් අඩකට වැඩි පිරිසක් සිටින්නේ පළාත් 5කය. මිලියන 14ක ජනතාවක් කුසගින්නේ සිටිති. ලෝක ආහාර වැඩසටහනේ දත්ත අනුව එරට මිලියන 34ක ජනගහනයෙන් 3න් 1ක් මන්ද පෝෂණයට ගොදුරු වී ඇත. නියගී නිසා වගාවලින් 40%ක් විනාශ වී තිබේ. මේ වන විට ජාත්‍යන්තර ආධාරද එරටට අහිමි වෙමින් පවතී. මෙය ඔවුන් තවත් දරිද්‍රතාවයකට පත් කරන්නකි. එරට දරිද්‍රතාවය 72%කි. ජනගහනයෙන් 90%කම දෛනික ආදායම $2කට අඩුය. මේ වන විට සියලු රටවල් ලොරි සහ මෝටර සඳහා EM සහිත පෙට්‍රල් භාවිතය නිමත් ඇතැයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පෙන්වා දෙයි. ඉන් පිට වූ සහිත දුම් සියවසකට ආසන්න කාලයක් වාතය පස සහ ජලය අපවිත්‍ර කර ඇත. බොහෝ ඉහළ ආදායම් ලබන රටවල් 80 දශකයේ අගවන විට EM සහිත පෙට්‍රල් භාවිතයෙන් අවසන් කළේය. මීට වසර 20කට පෙර බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජුන EM සහිත පෙට්‍රල් නිෂ්පාදනය ඉවත් වන ලෙස ඔපෙක් සංවිධානයෙන් ඉල්ලීමක් කළාය. අවසන් වරට EM සහිත පෙට්‍රල් භාවිතා කළේ ඇල්ජීරියාවයි. එම රටේද ඒවා භාවිතය ඉකුත් මාසයේදී අවසන් කළේය. EM සහිත පෙට්‍රල් භාවිතය නැවැත්වීම නිසා හෘද රෝග, අංශභාග සහ පිළිකාවලට ගොදුරු වීමට නියමිතව සිටි මිලියන ගණනක ජීවිත බේරා ගැනීමට හැකි විය. එන්ජිමේ ඝර්ෂණය අඩු කිරීම සඳහා 1920 සිට පෙට්‍රල් වලට EM එකතු කළේය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දොම්රිය සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙයි. කුරුණෑගල හබරණ දොම්රිය මාර්ගය ඉදිකිරීම, මහව ඕමන්ත දොම්රිය මාර්ගයේ සංවර්ධනය, කොළඹවට තදාසන්න ප්‍රදේශවල දොම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය ඒ අතරින් කිහිපයකි. ඊට අමතරව දොම්රිය සඳහා ස්මාර්ට් ටිකටිං සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයක්ද ඇති කෙරේ. කඩවත නගර කිහිපයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසයි. නගර සේවා බස් රථ වැඩි දියුණු කිරීම, පෞද්ගලික බස් සේවාවල් සඳහා සහසර ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ඉදිරි අයවැයෙන් අපේක්ෂා කෙරෙයි. මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 12,000කට ආසන්න මුදලක් වැය කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්
ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයෙකු ලොව ප්‍රමුඛ පෙළේ කබඩි ලීග් තරඟාවලියක් වන ඉන්දිය ප්‍රෝ කබඩි ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් ලක්ෂ 10කට අලෙවි වී තිබේ. නාවික හමුදාවේ අන්වර් සහීඩ් හට එම අවස්ථාව ලැබී ඇත. ඔහු මිලදී ගත්තේ ටැමිල් තලයිවාස් කණ්ඩායමයි. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කළ අයෙකි. ආසියානු සහ දකුණු ආසියානු කබඩි සංචිතවලට එක් වී ඇත. ලෝ ප්‍රධානතම ලීග් කබඩි තරඟාවලිය වන මේ තරඟාවලියට විදෙස් ක්‍රීඩකයෝ රැසක් එක් වෙති. කණ්ඩායම් 12ක් ඊට සහභාගී වන අතර එක් කණ්ඩායමක හිමිකරු වන්නේ බොලිවුඩ් නළු අභිෂේක් බච්චන්ය. ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළිත් තරඟ පිවිසෙන්නේ ලබන සිකුරාදාය. එහිදී කොමුදු ප්‍රියංකා දුරපැණීමේ සවුවට පෙරවරුවේ සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මදුරංග සුබසිංහ මීටර 400 පළව මූලික වටයට සහභාගී වේ. ඉන්පසු සෙනසුරාදා පිරිමි කවපෙත් අවසන් තරගයට පාලිත බණ්ඩාර එක් වෙයි. එදිනම පිරිමි 400 අවසන් තරගයට පැවැත්වෙයි. ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී අද තරග නිමවන විට චීනයේ රම් පදක්කම් 62ක්, රදී පදක්කම් 38ක්, ලෝකඩ පදක්කම් 32ක් සමගින් මුළු පදක්කම් 132ක් ලබා පෙරමුණේ සිටියේය. මහා බ්‍රිතාන්‍ය රන් 29ක් සමගින් මුළු පදක්කම් 80ක් දිනා දෙවන ස්ථානයේ පසු වෙයි. රුසියාව නම් පදක්කම් 25ක් සමගින් තුන්වන ස්ථානයේ සිටින්නේ මුළු පදක්කම් 74ක් සමගිනි. ඇමරිකාව සිවුවන ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාව සිටින්නේ 48 වන ස්ථානයේ. මේ වන විට කොමනාකාරයේ හු පදක්කමක් දිනාගෙන ඇති රටවල් සංඛ්‍යාව 80කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. අපනයනි සඳහා අක්කර 1,20,000ක කෝමාරිකා වගා කිරීමට යයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ සඳහා තෝරාගෙන ඇත. සීමා සහිත අවුරා ලංකා හර්බල් පොද්දිලික සමාගම කාබනික ක්‍රමයට කෝමාරිකා වගා කිරීමට බලාපොරොත්තු වේ. අදාළ ව්‍යාපෘතිය වේලි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘති ලෙසින් නම් කර ඇත. සමස්ත ආයෝජනය $7,783,000කි. පළමු දිනේදී රාජාංගනයේ සන්නුච්චයාගම අක්කර 2,000ක් මේ සඳහා යොදා ගැනේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ලංකා සීනි සමාගම හා ගල්ුවේ සීනි සමාගම දොඹුරු සීනි මෙට්‍රික් ටොන් 2350ක් මේ වන විට සතු සහ සෞම්පකාර සමිතිය දැනුවත් කර තිබේ. මේ නිසා හෙට සිට එම ආයතන වලින් හිඟයකින් තොරව සීනි මිලදී ගත හැක. මෙම සීනි කිලෝවක් රුපියල් 130කට මිලදී ගත හැකියි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම.
බස්නාහිර සබරගමු පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතෘශේකවලත් වැසි ඇතිවිය හැක. හෙට හිර මුදුන් වන්නේ වනාත විල්ලුව, තමුත්තේගම, ලබනෝරුව සහ කදිරවේලි ප්‍රදේශවලට ආසන්නවය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යාලි සිරස්තල ගොවි ස්ට්‍රාමටුප් සහ අනෙකුත් මහජන තීමනා හෙට සිට තැපැල් කාර්යාල මගින් අගෝස්තු මාසයේදී කොරෝනා මරණවල වැඩිවීමක්. වත්තල සංගවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 11,000කට මුද්‍රා තැබේ. සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් අවශ්‍ය පරිදි මූල්‍ය පහසුකම් ලබා දීමට රජය සූදානම් බව ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා කියයි. රජය ගන්නා ඕනෑම සාධනීය තීරණ විරුද්ධ වී ගුරුවටුප් ගැටලුව දේශපාලන උපායමාර්ග ලෙසින් භාවිතා කිරීමට ඇතැම් ගුරු සංගම්වල උත්සාහයක්. තමන්ගේ නොවටනා ඉඩම් රජයට ලබා දී යහපාලනයේ ඇතැම් අය වටනා ඉඩම් රජයෙන් ලබාගෙන ඇතැයි හෙළිවේ. ඒවා ලබා ගැනීමට අධිකරණයේ නඩු 67ක්. පවුල් ලක්ෂ 7කට වැඩි සංඛ්‍යාවකට රුපියල් 2000 දීමනාව ලබා දී අවසන්. දුම්රිය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක්. ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර ගැටලු රැසක්. දරිද්‍රතාවය ඉහළට. ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තරයේ ඉහළ වටිනාකමක්. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk බඩවෙන් ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.